සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද මේ සන්ධ්‍යාවෙත් මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ධර්මයෙන් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ කෑගල්ල හෙට්ටිමුල්ල මිනුවන් ගමුව අංකඩි 182 යන එළිපිනේ පදිංචි WM කාන්තිලතා වීරසිංහ මෑණියන්, ඒ වගේම LD දුල්මිනි හසල් ලොකුගමගේ දියණිය, UR සමිත බණ්ඩාර බෑණනුවන්, මුල්ලේරියා උඩුමුල්ල පදිංචි LD සමිති වින්දුපා ලොකුගමගේ දියණිය, ඒ වගේම AKD බුද්ධික රශින්ත බෑණනුවන්, ඒ වගේම සෙසත්‍යා තිමෙත්‍යා සනුද්‍යා යන ඒ වගේම අභිමන් යන දූ දරුවන් ඇතුළු පිරිස විසින්. පින්වත්නි, අද අපි ඉගෙන ගන්නේ සංයුත්ත නිකායට අයිති සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ සඳහන් වෙන්නේ අනිත්‍ය ගැන. මේ දේශනාවේ නම තමයි අනිත්‍ය සංඥා සූත්‍රය. අනිත්‍ය සංඥාව වැඩිම ගැන වදාළ දේශනාව. පින්වත්නි, බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල මෙන්න මේ කාරණේ සඳහන් වෙනවා අනිත්‍ය ගැන. දැන් අනිත්‍ය ගැන කියනකොට බුදුරජාණන් දේශනා කරන්නේ මේ දානි පූජා කරලා පින් රැස් කරගන්න කොට අපි හිතමු උදේ දවල් රැ මහාන්සි වෙලා දානි පූජා කරනවා. කෙනෙක් උදේ බත් තැලි 100ක්, දවල්ට බත් තැලි 100ක්, රැයට බත් තැලි 100ක් හදලා දානි පූජා කරනවා. මහා පිනක් රැස් කරගන්නවා. බුදු දේශනා සඳහන් වෙනවා ඊට වඩා වැඩි පිනක් රැස් කරගන්න පුළුවන් කෙනෙක් මේ එළදෙනකින් කිරි දෝන වේලාවක් වගේ සුළු මොහොතක් උදේ දවල් හවස මෙසිත වඩනවා නම්, හොඳට මෙසිත වඩනවා නම් ඒ විදිහේ පිනක් රැස් කරගන්න පුළුවන් කියනවා. බුදු දේශනා සඳහන් වෙනවා ඒ විදිහේ මෙසිත වඩලා රැස් කරගන්න පිනෙන් යම් සැපයක් අත්විඳිනවා නම් කෙනෙක්, යම් ලාභයක් ලබනවා නම් කෙනෙක්, ඊට වඩා මහත්ඵල මහානිසංස ලාභයක් ලැබෙනවා අසුරු සැනක් ගහන මොහොතක් අනිත්‍ය සංඥාව වඩනවා නම්. අසුරු සැනක් ගහන මොහොතක් අනිත්‍ය සංඥාව. සුළු වෙලාවක් හරි අනිත්‍ය සංඥාව වරුදු කරනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි. මොකද පින්නත් මේ අනිත්‍ය ගැන සිහි කිරීම කෙලින්ම මේ නිවන් අවබෝධය පිණිස උපකාරක වන දෙයක්. දැන් බලන්න බුද්ධ දේශනාවේ තියෙනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා යම් කෙනෙක් දියුණු කරු ප්‍රඥාවෙන් යම් වෙලාවක දකින්නවද, යම් දවසක දකින්නට ආන් එදාට තමයි යාගේ ජීවිතේ පිරිසිදු වෙන්නේ කියලා. පාරිශුද්ධ ජීවිතයක් කරා යන්නේ අන්න ඒ විදිහේ දියුණු කරන ප්‍රඥාව මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිනකොට.
එතකොට බුදුරජාණන් මේ දේශනාවේ අපිට හේතු ගන්නවන්නේ අන්නේ කාරණේ අනිත්‍ය සංඥාව වැඩි වීම ගැන. දැන් බලන්න මේ දේශනාව පටන් ගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේශනාව කරන්නේ සවැත් නුවර ඉඳලා බලන්න බුදුරජාණන් දේශනා කරන දේ අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කතා සබ්බං කාමරාගම් පරියාදීයති. පින්වත් මහණෙනි අනිත්‍ය සංඥාව වැඩුවොත් බහුල වශයෙන් වැඩුවොත් සියලු කාමරාගයන් දුර වෙලා යනවා. සබ්බං රූප රාගම් පරියාදීති. සියලු රූප රාගයන් දුර වෙලා යනවා. සබ්බං භව රාගම් පරියාදීති. සියලු භව රාගයන් දුර වෙලා යනවා. සබ්බං අවිජ්ජං පරියාදීති. සියලු අවිද්‍යාවන් දුර වෙලා යනවා. සබ්බං අස්මිමානං පරියාදීති සමූහන්ති. සියලු අස්මිමානයන් දුර වෙලා යනවා මුලින්ම නැති වෙලා යනවා කියනවා. එතකොට මේ තේනවා අනිත්‍ය සංඥා වැඩිවීමෙන් කෙනෙකුගේ ජීවිතයක් තුළ ඇතිවෙන දේ. කාම රාගයේ, භව රාගයේ, රූප රාගයේ, අස්මිමානය මේ ආදී ඒ භව පැවැත්මට සසර ගමනේ යනකොට ඒවට හේතු වෙන කාරණා සකස් කරන දේවල් තියෙනවා. ඒ සියල්ල දුරු වෙලා යනවා කියනවා. ඒක නිවන අවබෝධ කරන කෙනෙක් වෙනවා කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා කීපයක් මේ දේශනාවේ දේශනා කරනවා. බලන්න කියනවා සේයතාපි භික්කවේ සරද සමේ කස්සකෝ මහා නංගලේන කසන්තෝ සබ්බානි මූල සන්තනකානි සම්පදාලෙන්තෝ කසති. ගොවියෙක් කුඹුර හානවා කියන නකුලක් කරගෙන මේ හොඳට මේ කුඹුර හානකොට තියෙන මුල් සියල්ල සිඳිමින් ඒ භූමිය පුරා පැතිරලා තියෙන සියලු උඩ හතර හරස් හතර කියලා තියෙන යම් මූලක් තියෙනවා. ඒ සියල්ල සුණු විසුණු කරමින් තමයි කියනවා හාන්නේ. ආන් ඒ වගේ කියනවා මේ අනිත්‍ය සංඥා වැඩුවොත් එහෙම අර කාම රාගේ, රූප රාගේ, භව රාගේ, අවිද්‍යාව, අස්මිමානිය ආදී සියල්ල දුරින්ම දුර වෙලා යන විසුණු වෙලා යනවා කියනවා. දැන් බලන්න එහෙම නොවෙනවනම් බුදුරජාණන් වහන්සේ මේ කතාව කියන්නේ ඒක දුටුවා බුදු නුවණින්. උන්වහන්සේ හොඳට අනිත්‍ය සංඥාව පුරුදු කළා. බහුල වශයෙන් පුරුදු කළා. පූර්ණ වශයෙන් පුරුදු කළා. ඒ පුරුදු කිරීම තුළ උන්වහන්සේගේ ජීවිත තුළ තියෙන තිබුණේ කාම රාග, භව රාග, අස්මිමානය, අවිද්‍යාව, රූප රාගය ආදී සියල්ල දුරු වෙනවා උන්වහන්සේ දුටුවා. දැකලා අපිට කිව්වේ. ඊළඟට කියන බලන්න කියනවා සේයතා භික්ඛවේ බබ්බජලායකෝ බබ්බජං ලායිත්වා අග්ගේ ගහත්වා ඕදුනාති නිද්දුනාති නිප්පෝඨේති. කියනවා මේ බබුස්තම් කපන කෙනෙක්. හරි ඒ කාලේ තිබිලා තියෙනවා මේ තන කපලා ඒ තනකොළ පාවිච්චිට ගන්නකොට ඒක එහෙට මෙහෙට කර කර තලනවා. හොඳට තලනවා. ඉතින් මේ බුබුස්තන කපන කෙනෙක් ඒ තනකොළ මිටියක් හදලා ඒ මිටියේ අගින් අල්ලගෙන හොඳට එහෙට මෙහෙට කර කළා තල්ලා තමයි ගන්න කියනවා. ආන් ඒ වගේ තමයි කියන්නේ අනිත් සංඥා වැඩුවට පස්සේ සියලු කාම රාග, භව රාග, අවිද්‍යාව, මාන ආදී දුරින්ම දුර වෙලා යනවා කියනවා. ඒතර මේ හැම උපමාවක්ම කියලා බුදුරජාණන් මේ හේතු ගණන් හදන්නේ මේ අනිත්‍ය සංඥා වැඩිීමේ ආනිසංසය ගැන. ලාභය ගැන. ඒකින් වෙන යහපත ගැන. ඒතර බුදුරජාණන් ශ්‍රීලංකර දෙන බලන්න දේශනා කරනවා සේයතා භික්ඛවේ අම්බ පින්ඩියා අඹ වල්ලක් තියෙනවා. වන්ටච්චින්නාය යානි తත්‍ර අම්බානි වන්ටු පනිබද්ධානි සබ්බානිතානි තදන්වයානි භවಂತಿ. කියනවා අඹ වල්ලක් තියෙන අඹ වල්ලේ මුලින්ම නැට්ටෙම කපනවා. ඒකට අඹ ගෙඩි ඔක්කොම ටික වැටෙනවා කියනවා. ආන් ඒ වගේ තමයි කියනවා මේ අනිත්‍ය සංඥා වැඩුවොත් සියලු කාම රාග, භව රාග, රූප රාග, මාන, අවිද්‍යාව ආදී සියල්ල දුර වෙලා යනවා කියනවා. එකින් එක නෙමෙයි. අඹ ගෙඩියෙන් ගෙඩිය නෙමෙයි අර අඹ වල්ලේ කපනකොට කැපෙන්නේ ඔක්කොම ටික කැපිලා යනවා කියනවා. මුලින්ම කැපුවේ නැට්ටි. බලන්න. ඊළඟට බුදුරජාණන් දේශනා කරන බලන්න සේයතා භික්ඛවේ ඒකේචි මූල ගන්ධ කාලානුසාරී තේසං අග්ගමග්ගායති. කියනවා මේ සියලු මුල් වල සුවඳවල් අතරින් කළු වගේ මුල් වල සුවඳ තමයි කියනවා අග්‍ර වෙන්නේ කියනවා. ආන් ඒ වගේ තමයි කියන්නේ අනිත්‍ය සංඥාව බහුල වශයෙන් වැඩුවොත් මේ සියලු කාම රාග, භව රාග, රූප රාග
අවිද්‍යාමාන සියල්ල දුරින්ම දුර වෙලා යනවා. බලන්න මේ විදිහට බුදුරජාණන් මේ උපමා පෙන්න අපිට පෙන්නලා දෙන්නේ අනිත්‍ය සංඥාව වැඩිීමේ ආනිසංසය ගැන. ඊළඟට මේකේ අන්තිමට පියන බලන්න ලස්සන උපමාවක් තව තියෙනවා. සේයතා භික්කවේ සරද සමයේ විද්ධේ විගත වලාහකේ දේවී ආදිච්චෝ නභං අබ්බුසුක්කමානේ සබ්බං ආකාශගතං තමගතං අභිවිහච්ච භාසතේච තපතේච විරූතේච කියන මේ ගිම්හාන කාලේ සරත් කාලේ අලාකුළු පහ වෙලා තියෙනකොට අහසේ te සූර්යයා නැගෙනකොට සියලු අඳුර දුර වෙලා යනවා කියන හොඳට. අඳුර දුර වෙලා ආලෝකෙ පැතිරලා යනවා කියනවා. ඒ ඉර සූර්යයා හොඳට බබලනවා කියනවා. ආන් ඒ වගේ කියන මේ අනිත්‍ය සංඥාව බහුල වශයෙන් හොඳට වැඩුවොත් එහෙම සියලු කාම රාග, සියලු රූප රාග, සියලු භව රාග, සියලු අවිද්‍යාව, සියලු අස්මිමානයන් දුරින්ම දුර වෙලා යනවා, නැතර නැති වෙනවා කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරලා දෙන ආකාරය. එතකොට මේ හැම වෙලාවකම උන්වහන්සේ මේකෙන් පෙන්නලා දෙන්නේ අනිත්‍ය සංඥා වැඩිීමේ ආනිසංසයයි. මතක තියාගන්න පින්වත්නි, මෙතුවක් කාලයකට මේ සසර ගමන එනකොට අපි මේ විදිහට අනිත්‍ය සංඥා වඩලා නැහැ. ඉතින් වඩලා නැහැ කියන හොඳම දේ තමයි මේ අපි සසර ගමනේ එන එක. ඉතින් අනිත්‍ය සංඥාව මේ විදිහට මනාකොට වැඩුවා නම් කාම රාග අපේ හිතේ ඉතුරු වෙන්න විදිහක් නැහැ. භව රාග, රූප රාග ඉතුරු වෙන්න විදිහක් නැහැ. අවිද්‍යාව, අසීමාන ඉතුරු වෙන්න විදිහක් නැහැ. ඒව දුරින්ම දුරු වුණා නම් අරහත්ත්වයටපත් වෙනවා. පිරිනව පානවා. ඉතින් එහෙම නොවි තමයි අපි මේ ඉන්නේ. හේතුව තමයි අනිත්‍ය සංඥාව මනාකොට වඩලා නැහැ. දැන් අනිත්‍ය ගත්තොත් සමහර කෙනෙක් බොහෝ කෙනෙකුට මේ හොඳ අදහසක්, සාමාන්‍ය අදහසක් තියෙනවා. අනිත්‍යයි කියන දැන් ධර්මයේ අහන කට්ටිය ආමිය අනිත්‍යයි කියලා පොඩි අදහසක් තියෙනවා. ඒ කියන්නේ මේ හොඳ පූර්ණ විදිහට මේක පැහැදිලි විදිහට මෙයාට මේක හිතේ පිහිටපු දෙයක් වෙන්න ඕනේ. දැන් බුදුරජාණන් ඒක විස්තර කරනවා කොහොමද බලන්න. කතම් භාවිතාච භික්ඛවේ අනිච්ච සංඥා කතම් බහුලී කතා සබ්බං කාමරාගම් පරියාදීති සබ්බං රූපරාගම් පරියාදීති සබ්බං භවරාගම් පරියාදීති සබ්බං අවිජ්ජං පරියාදීති සබ්බං අස්මිමානම් පරියාදීති සමූහන්ති. පින්වත් මහණෙනි, කොයි විදිහට වඩපු, කොයි විදිහට බහුල වශයෙන් වඩපු අනිත්‍ය සංඥාවද සීලු කාමරාගයන් දුරු කරලා දාන්නේ. සියලු භව රාගයන් දුරු කළා දාන්නේ, සියලු රූප රාගයන් දුරු කළා දාන්නේ, සියලු අවිද්‍යාව දුරු කළා දාන්නේ, සියලු අස්මිමානියන් දුරු කළා දාන්නේ. කොයි විදිහට වඩන්න ඕනේ අනිත්‍ය සංඥාව? ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා කොහොමද වඩන්න ඕනේ කියනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ. ඕන අනිත්‍ය සංඥාව වඩන්න හැටි යා තේරුම් ගන්නවා මොකද්ද රූපය ගැන. මේක තමයි රූපය කියලා. ඉති රූපස්ස සමුදයෝ, මේක තමයි රූපේ හට ගැනීම කියලා තේරුම් ගන්නවා. ඉති රූපස්ස අත්තගමෝ, මේක තමයි රූපේ නැතිවීම. ඔන්න මේ තේරුම් ගැනීම. රූපේ තේරුම් ගන්නවා, රූපේ හට ගැනීම තේරුම් ගන්නවා, රූපේ නැතිවීම තේරුම් ගන්නවා. ඒ වගේම තමයි ඉති වේදනා, විඳීම ගැන තේරුම් ගන්නවා. වේදනාව කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඉති වේදනාය සමුදයෝ, වේදනාව හටගන්නේ කොහොමද කියලා තේරුම් ගන්නවා. ඉති වේදනාය අත්තගමෝ, වේදනාව නැති වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නවා. ඉති සංඥා, සංඥාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවා. ඉති සංඥාය සමුදයෝ, මේ සංඥාව හටගන්නේ මේ විදිහටයි කියලා තේරුම් ගන්නවා. ඉති සංඥාය අත්තගමෝ, මේ විදිහටයි මේ සංඥාව නැති වෙලා යන්නේ. ඉති සංඛාරා, මේ සංස්කාර කියන්නේ මොනවද කියලා තේරුම් ගන්නවා. ඉති සංඛාරාණං සමුදයෝ, මේ සංස්කාර හටගන්නේ මේ විදියයි. ඉති සංඛාරණං අත්තගමෝ, මේ විදිහට මේ සංස්කාර නැති වෙලා යන්නේ. ඒ වගේ විස්තර කරන බණ ඉති විඥානං, විඥානය ගැන තේරුම් ගන්නවා. ඉති විඥානස්ස සමුදයෝ, මේ විදිහටයි විඥානය හටගන්නේ කියලා තේරුම් ගන්නවා. ඉති විඥානස්ස අත්තගමෝති, මෙන්න මේ විදිහට මේ විඥානය දුරු වෙලා යන්නේ, නැති වෙලා යන්නේ කියලා තේරුම් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ඔන්න ඔය විදිහට කෙනෙක් අනිත්‍ය සංඥා වඩනවා නම් තමයි, වැඩුවොත් තමයි ඒ කෙනාගේ හිතේ සියලු කාම රාගයන්,
සියලු රූප රාගයන්, සියලු භව රාගයන්, සියලු අවිද්‍යාවන්, සියලු අස්මිමානයන් දුරු වෙලා යන්නේ. දැන් බලන්න මෙතන මේ කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. මේ පංච උපාදාන ස්කන්ධය ගැන විස්තරයක්. මේකේ අනිත්‍ය හට ගැනීම නැතිවීම තේරුම් ගන්න. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මිනිස්සෙක් ඔය ඔන්න පොඩ්ඩක් මොන හරි දෙයක් කරන පස්සේ අනිත්‍යයි කියලා කියනවා. දල අදහසක් තියෙනවා. මේ විදිහට මේ පූර්ණ අදහසක් යාකිතේ පිටලා නැහැ. ඒතකොට මෙතන පෙන්නේ සම්පූර්ණ දේ ගැන, මේ ලෝකේ තියෙන සම්පූර්ණ දේ ගැන අනිත්‍යයි කියන වැටහීම යාට ඇති වෙනවා. දැන් යමක් නිට්ටයයි කියලා ගන්නෙ මොකද්ද? එයා ඒක දන්නේ නැහැ. ඒ නිට්ටයයි කියලා ගන්න දේ හේතුඵල ධමයෙන් හටගත් එකක් කියලා. ඒක හටගන්න හේතුව දන්නේ නැහැ. ඒක නැති වෙන හේතුව දන්නේ නැහැ. දැන් බලන්න එක බ්‍රහ්ම ලෝකයක බ්‍රහ්ම රාජයෙක් ඉඳියා. මේ බ්‍රහ්ම රාජයාට හිතේ අදහසක් ඇති වුණා. මට ලැබිලා තියෙන ජීවිතය තමයි නිට්ටය. සදාකාලිකයි. සදාකාලික සැපේ කියන්නේ මේකයි කියලා. මොකද මේ බ්‍රහ්ම විමානේ ඉන්නකොට බොහෝ කාලයක් ඉන්නකොට ඒ බ්‍රහ්ම විමානේ හටගත්ත විදිය, පහළ වෙන විදිය දන්නේ නැහැ. එයා පහළ වෙන විදිය දන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්ම රාජගේ හිතේ ඇතිවෙච්ච අදහස් දැක්කා. දැකලා ඒ බ්‍රහ්ම ලෝකෙට වඩිනවා. වඩනකොට බුදුරජාණන් වහන්සේට කියා හින ශ්‍රමණයන් වහන්සේ ඔබේ පැමිණීම යහපතක්මයි. ශ්‍රමණයන් වහන්සේ මේ නිත්‍ය වූ සදාතනික වූ ජීවිතය මෙයයි කියලා කියනවා. එතකොට ඒ මොකද හේතුව? යා අවුරුදු ලක්ෂ කෝටි ගාණක් ගත කරලා. සිහි කරන්න බෑ. අතීතය ගැන සිහි කරනකොට යා ඒ විදිහටම පැවතුනා කියලා තමයි දකින්නේ. ඒතකොට ඒ නිසා නිත්‍ය සංඥා පිළ මේ පහටගත ජීවිත ගැන තේරෙන්නේ නැහැ. ද බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම රාජයට කියනවා, ඔබ හිතන් හිටියට ඔබේ ජීවිතය නිට්ටයයි කියලා. ඔක අනිත්‍යයි. ඔබ මෙහෙට එන්න කලින් හිටියේ මෙන්න මේ අහවල් බ්‍රහ්ම ලෝකෙ. මෙච්චර අවුරුදු ගාණක් මෙහෙ ගත කළා. ඒ ආයුෂ දීර්ඝ වීම හේතුවෙන් ඔබට සිහි කරගන්න බෑ මේ ලෝකෙට ආපු විදිය. තව මෙච්චර කාලයක් විතර ඔබට තිරුලා තියෙන්නේ. ජීවත් වෙන්න. ඊට පස්සේ ඔබ යන්නේ මේ අහවල් ලෝකෙට පෙන්ලා දෙනවා. ඒ බලන්නේ බ්‍රහ්ම රාජයට උනේ මොකද? ඒ ජීවිතේ හටගත් විදිය තේරුන්නේ නැහැ. දැන් කෙනෙක් හිතයි මේක මහ පුදුම දෙයක් නේ කියලා එහෙම හිතෙනවද කියලා. මනුස්ස ලෝකෙම අවුරුදු 50කටක් ඉන්නකොට ඉපදෙන හැටි අමතක වෙනවා නම් අහන්න දෙයක්. දැන් අපි කාටවත් මතකද අපි ඉපදුන හැටි? මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් හිටියේ නැත්තම්, මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් අපිට දකින්න හිටියේ නැත්තම්, මිනිස්සු උපදින්නේ දකින්න නැත්තම් අපිට සිහි කරගන්න පුළුවන් නේද අපි මේ ලෝකෙට ඉපදුනා කියලා? බෑ. ඊටමනේ බ්‍රහ්ම රාජයට උනේ ඒක. ඒ බ්‍රහ්ම රාජයට උනේ ඒක. දැන් බලන්න මේ විදිහේ ජීවිතයක හට ගැනීමක් නැතිවීමක් තේරෙන්නේ නැතිකොට එයා ඒ ජීවිතය නිට්ටයයි කියලා ගන්නවා. දෘෂ්ටිගතක වෙනවා. භව පැවැත්මේ යන විදියට හේතු සකස් වෙනවා. එතකොට ඒක දුරු වෙන විදිහටයි මේ කල්පනා කරන්න කියලා බුදුරජාණන්සේ පෙන්ලා දෙන්නේ මේ. දැන් සමහර සූත්‍ර දේශනාවල තියෙන ඕන ලෝකේ විනාශ වෙලා යනකොට සත්‍යෝ ආබස්සර සංවත්තිනික වෙනවා. ඊට පස්සේ ආයෙ මේ ලෝකේ හට ගන්නකොට ඒ ආබස්සර ලෝක වලින් චුත වෙලා කර්ම විපාක අනුව ඒ පහළ හිස් බ්‍රහ්ම විමානවල සත්වයෝ පහළ වෙනවා. ඔන්න ඉස්සෙල්ලාම එක්කෙනෙක් පහළ වෙනවා. පහළ වෙලා බොහෝ ආයුෂ කාලයක් ඉන්නකොට යා හිතෙනවා මේ තමයි නිත්‍ය ලෝකේ කියලා. නිත්‍ය ලෝකය කියලා හිතනවා. ඊට පස්සේ කල්පනා කරගෙන ඉඳලා එකපාරට යාට හිතෙනවා කියනවා කවුරු හරි කෙනෙක් මේ ලෝකෙට එනවා නම් මේ තනියෙන් ඉඳියා. තව කවුරු ඉන්නවා නම් හොඳයි කියලා. ඒ හිතවිල්ල එනකොට ඒ කාලේ වෙනකොට මොකද වෙන්නේ? තව බ්‍රහ්මයෙක් තව කෙනෙක්ගේ බ්‍රහ්ම ලෝකේ පහළ වෙනවා. එතකොට මෙයා හිතනවා කියනවා මම තමයි මෙයාව නිර්මාණය කළේ. ඒ කලින් යාගේ හිතවිල්ලක් ඇති වුණානේ යාගේ හිතේ. එතකොට ඒ අලුතෙන් පහළ වෙච්ච බ්‍රහ්මයාට කලින් පහළ වෙච්ච බ්‍රහ්ම රාජයා කියන මම තමයි හේව නිර්මාණය කළේ කියලා.
එතකොට කියනවා මේ කලින් පහළ වෙච්ච බ්‍රහ්ම රාජයාගේ වයස ආයුෂය දීර්ඝයි කියනවා. පස්සේ පහළ වෙච්ච කෙනාට වඩා. ඉතින් අර පස්සේ පහළ වෙච්ච බ්‍රහ්ම රාජයා හිතන මෙයා තමයි මාව නිර්මාණය කළේ කියලා. එයා බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝක උපදිනවා. මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ එයා ගිහි ජීවිතය අතහැරලා හොඳට ධ්‍යාන සමාධි වඩලා කාමයෙන් විතරාග වෙලා කලින් එක ජීවිතයක් සිහි කරන්න පුළුවන් ඥානයක් උපදව ගන්නවා. එතකොට මෙයාට කලින් ජීවිතේ සිහි කරනකොට පේන්නේ මොකද්ද? බ්‍රහ්ම ලෝකේ ඉඳී හැටි. බ්‍රහ්ම ලෝකේ ඉඳී කොහොමද? බ්‍රහ්ම රාජෙක් මා මැව්වා නිර්මාණය කියලා. ඒ අදහසත් එක්කනේ. ඉතින් යා මේ ලෝකෙට කියනවා මේ ලෝකේ නිර්මාණය කළා දෙවි කෙනෙක්. ඒ දෙවි කෙනා බ්‍රහ්මයා සදාකාලිකයි. දැන් බලන්න මේ ලෝකයේ මේ හේතුඵල ධම නොතේරෙනකොට මේ සත්‍යෝ මේ පැටලි යන විදිය. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට ඒ අර්බුද වලින් නිදහස් වෙන්නයි මේ අනිත්‍ය සංඥා හොඳට පුරුදු කරගන්න කියලා කියන්නේ. එතකොට බුද්ධ දේශනාවේ පැහැදිලි කරලා අපිට පෙන්ලා දීලා තියෙන මෙන්න කාරණා මොනවද? රූපේ කියන්නේ මොකද්ද? රූපේ හට ගැනීම කියන්නේ මොකද්ද? රූපේ නැතිවීම කියන්නේ මොකද්ද කියලා. ඒ රූපේ ගැන කියනකොට බුද්ධ දේශනාවේ සඳහන් වෙන මොකද්ද? සතර මහා ධාතුගේ හට ගන්න දේවල්. පඨවි ආපෝ තේජෝ වායෝ. මෙන්න මේ සතර මහා ධාතු තියෙනවද? ඒ ධාතුන්ගේ හටගත් දෙයක් තියෙනවද? ඒකට කියන රූපය කියලා. එතන මේ ලෝකේ අපිට දකින්න කියන දේවල් ඔය ලක්ෂණ තියෙනවා. ඒක රූපයයි කියලා අන්න තේරුම් ගන්න. අපේ ජීවිතය ගත්තොත් අපේ ජීවිතේ ඔක දකින්න තියෙනවා. සතර මහා ධාතුන් හටගත් ඒවා. එතකොට ඒ දෙයට බුදුරජාණන්සේ පෙන්වුවේ සාදින්නේ මොකක් කියලාද? රූපයයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ රූපේ හටගැනීම විස්තර කරන කොහොමද? හරි ලස්සන විදියට බොහෝ තැන්වල විස්තර කරනවා, දේශනාවල විස්තර කරනවා. ඔන්න කෙනෙක් ඉන්නවා කියන මේ රූපේ කියන එක කියලා රූපේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. මේ රූපයේ සතුටින් පිළිගන්නවා. ඒ ගැන සතුටින් කතා කරනවා. ඒකේ බැහැගෙන ඉන්නවා. රූපය හට ගැනීම විස්තර කරන විදිය. ඒකට බුදුරජාණන් දේශනා කරනවා අන්න ඒ විදිහට තේ තස්ස රූපං අභිනන්දතු අභිවදතු අජ්ජෝසාය තිට්ඨතු uppajjati නන්දි. ඒ විදිහට රූපේ සතුටින් පිළිගන්නකොට රූපේ ගුණ කියනකොට රූපේ බැස ගන්නකොට uppajjati නන්දි ආසාව උපදිනවා. යා රූපේ නන්දි තදුපාදාන. යම් රූපේ කරි ආසාවක් තණ්හාවක් ඇති බැඳිලා යනවා. තස් උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාය සම්භවಂತಿ. එතකොට කියනවා ඒ රූපේ ආශාව ඇති වෙනකොට බැඳිලා යනවා, බැඳෙනකොට භවය සකස් වෙනවා, භවයේ මුල් කරන ඉපදීම සකස් වෙනවා, ඉපදීම නිසා ජාති ජරා මරණ දුක් දෝමනස් සුම්මලී මේ සියලුම දුක් හට ගන්නවා කියලා. ඔන්න බලන්න මේක චක්‍රේ හැදෙන හැටි. එතකොට කෙනෙක් රූපේ සතුටින් පිළිගන්නවා නම් රූපේ ගුණ කියනවා නම් එතකොට රූපේ බැස ගන්නවා නම් අන්න රූපේ හට ගන්නවා කියන ආශ්‍රය. රූපේ හට ගැනීම පිණිස හේතු වෙනවා කියනවා ඒක. එතකොට කෙනෙක් තේරුම් ගන්නවා සතර මහා ධාතුන් හටගත් දේ තමයි රූපේ. ඒ රූපේ හටගන්නේ මේ විදිහටයි කියලා. දිනු කරු ප්‍රඥාවෙන් දකින්නවා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ඒ විදිහම තමයි කියනවා කෙනෙක් ඉනවා ඒ රූපේ නැතිවීම ගැන. බුද්ධ දේශනා හදාගෙන කොහොමද? රූපං නාභිනන්දති නාභිවදති නාජ්ජෝසාය තිට්ඨති. කියනවා රූපේ සතුටින් පිළිගන්නේ නැහැ. ඒ රූපේ ගැන සතුටින් කතා කරන්නේ නැහැ. රූපේ බැසගෙන නැහැ. එද රූපේ සතුටින් පිළිගන්නේ නැතිකොට රූපේ ගැන සතුටින් කතා ගුණ නොකියනකොට රූපේ නොබැසගෙන සිටිනකොට කියනවා යා රූපේ නන්දිසා නිරුද්ධති. රූපේ කෙරිතම් යම් ආශාවක් ඇද්ද ඒක නිරුද්ධ වෙලා යනවා. කියනවා තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධ.
ඒ ආසාව නිරුද්ධ වෙලා යනකොට බැඳිලා යෑම නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. බැඳිලා යෑම නිරුද්ධ වෙනකොට භවය නිරුද්ධ වෙලා යන විපාක නිසා කර්ම සකස් වීම. භවය නිරෝධ වෙනකොට ඉපදීම නිරෝධ වෙලා යනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ඉපදීම නිරුද්ධ වෙනකොට ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසා නිරුද්ධಂತಿ. ඉපදීම නිරුද්ධ වෙලා යනකොට ජරා මරණ ශෝක වීම වැළපීම් කායික දුක් මානසික දුක් සුසුම් හෙලියුම් නිරුද්ධ වෙලා යනවා. මේ විදිහට මේ දුක් රැසම නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේක තමයි රූපේ නිරුද්ධ වීම නැතිවීම කියන්නේ. එතකොට කෙනෙක් තේරුම් ගත්තොත් සතර මහා ධාතුන්ගේ හටගත්ත දේ තමයි රූපය. මේ රූපය මෙන්න මේ හේතු නිසා හටගන්නවා. මේ හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා. එතකොට රූපයත් තේරුම් ගන්නවා, රූපේ හට ගැනීමත් තේරුම් ගන්නවා, රූපේ නිරුද්ධ වීමත් තේරුම් ගන්නවා. එතකොට ඒ විදිහට තේරුම් ගත්තොත් කෙනෙක්ගේ හිතේ කවදාවත් එයාගේ හිත තුල රූපය නිට්ටයයි කියලා පිහිටන්නේ අදහසක්. යා රූපය ගැන සිහි කරනකොට යාගේ හිතේ පිහිටන්නේ මොකද්ද? අනිත්‍යයි කියලා. ඇයි යම් රූපයක් තියෙනවද? එයා දන්නවා ඒක තේරුම් අරගෙන මේක මේ හේතු නිසා හටගත්තේ. මේ හේතුව නැතිවීම මේ රූපය නිරුද්ධ වෙලා යනවා මේ හටගත්ත රූපය. එතකොට යම් හේතුවක් නිසා හටගත්ත යම් දෙයක් තියෙනවද? ඒ හේතුව නැතිවීමෙන් ඒ හටගත්ත ඵලයක් නිරුද්ධ වෙලා යනවා කියලා තේරෙනවා නම් ඒ දේ ගැන කවදාවත් යා නිට්ටයයි කියලා ගන්නෙ නෑ. නිට්ටයයි කියලා ගන්න. සෝතාපන්න කෙනාට මේ ඥානෙ තියෙනවා. සෝතාපන්න කෙනෙකුට ඥානෙ තමයි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතුඵල ධර්මයෙන් හටගත් යම් දෙයක් ඇද්ද? ඒ හේතු නිරුද්ධ වෙමි නිරුද්ධ වෙලා යන්නේ. ඒක තියෙනවා. ඒකයි සෝතාපන්න ශ්‍රාවකයා කවදාවත් මේ හිරු සංස්කාරයක් නිට්ටයයි කියලා ගන්න නැත්තේ. එයාට වැටහීම තියෙන මේ සියලු දේ ගැන වැටහීම තියෙන මේ හේතුඵල ධමයෙන් හටගත් දෙයක් කියලා. සාමාන්‍ය ලෝකේ කෙනාට ඒ අදහස නැහැ. යම් කිසි දෙයක් කරන බිඳනකොට වෙනස් වෙලා යනකොට අනිත්‍යයි කියලා දලහසක් තිබ්බට මේ විදිහට මේ දියුණු කරන ප්‍රඥාවෙන් දැකපු දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ඒ සියලු සංස්කාර අනිත්‍යයි කියලා ගන්නෙ නැහැ. දැන් බලන්න තියෙනවා බුදුරජාණන් මෙන්න මේක තේරුම් ගන්න මේ විදිහට වඩන්න කියලා කියන්නේ. දැන් මේ විදිහට වඩන්න මේක තේරුම් ගන්න නම් එයාට ඉස්සෙල්ලාම තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කළාය කියලා. මේ රූපය අවබෝධ කළා, රූපේ හට ගැනීම අවබෝධ කළා, රූපේ නිරුද්ධ වීම අවබෝධ කළාය කියලා මේ විදිහට. ඒ අවබෝධ කරලා උන්වහන්සේ පෙන්ලා දෙන්නේ රූපය අනිත්‍යයි කියලා. මේ රූපය අනිත්‍යයි කියලා මේ උන්වහන්සේ මේ ලෝකෙට කියා හිටින්නේ ඒක අවබෝධ කරලා නිට්ටය නෑ කියලා. මේ ලෝකේ මිනිස්සු සත්‍යයක් අහන්න කැමති නෑ. සැලෙනවා බය වෙලා. මේ අනිත්‍ය වෙලා යනවා හෝ කියලා. දැන් බුදුරජාණන් ලස්සන උපමාවක් කියනවා. සිංහ රාජයා ගොදුරු හැන්ට කලින් ඒ ගුහාවෙන් එළියට ඇවිල්ලා හාත්පස බලලා සීහනාද කරනවා කියනවා. එතකොට අනිත් සත්තු බයෙන් තැති ගන්නවා කියනවා. වනයේ ඉන්න සත්තුට වනයේ ඇතුළටම දුවනවා කියනවා. ජලයේ ඉන්න සත්තු ජලයේ ඇතුළටම යනවා කියනවා. අහසේ ඉන්න සත්තු අහස ඉහළටම යනවා කියනවා. බය තැතිගෙන. ඒ වගේ තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට කියන මේ සංස්කාරය අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලාකොට මේ දීර්ඝ ආයුෂ තියෙන බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්ම රාජුරු ඉන්නවා කියනවා. ඒ අනිත්‍ය කියන શબ્දය අහලා විනාශ වෙලා යනවා කියලා තැති ගන්නවා කියනවා සැලෙනවා කියනවා. අහෝ මේ ජීවිතය අනිත්‍යයි කියලා. මේ ලෝකේ හේතුඵල ධම දකින්න ලෝකයක් නෙමෙයි. ආසාවන් පස්සේ දුවන ලෝකයක් තියෙන්නේ. දැන් රූපේ ගත්ත රූපේ ගැන සතුටින් පිළිගැනීමක් තමයි ලෝකේ තියෙන්නේ. ඒ ගැන සතුටින් කතා කිරීමක් තමයි ලෝකේ තියෙන්නේ. ඒකේ බැසගෙන සිටීමක් තමයි ලෝකේ තියෙන්නේ. ඒතර ඒත් එක්ක වෙන්නේ ආසාව වැඩෙන එක. ආසාව වැඩනකොට මේ දුක සකස් වෙනවා ආයමත් දුක සකස් වෙනවා. බුදුරජාණන්සේ පෙන්වන්නේ ඒ විදිහට කටයුතු කරන්නේ නෙමෙයි. ඒකෙන් මිදෙන්නයි. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ රූපය ගැන මෙන්න මේ විදිහට දකින්න. රූපය මොකද්ද? රූපේ හට ගැනීම මොකද්ද? රූපේ නැතිවීම මොකද්ද කියලා.
ඒ විදිහට කෙනෙක් මේ රූපය තේරුම් ගත්තොත්, රූපේ හට ගැනීම තේරුම් ගත්තොත්, රූපේ නිරුද්ධ වීම තේරුම් ගත්තොත් කවදාවත් ඒ රූපය නිට්ටයයි කියලා ගන්නෙ නෑ. වේදනාව ගැන තේරුම් ගන්නවා. විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ කියනවා. වේදනාව ගත්තොත් සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, සැප දුක් රහිත වේදනා තියෙනවා, උපේක්ෂාවටයි තියෙන්නේ. මේ ඔක්කොම වේදනාවට අයිතියි. එතකොට බුදුරජාණන් වේදනාව හඳ ගැනීම කියන දේශනාව සඳහන් වෙන රූපය ගැන කිව්වා වගේම තමයි. වේදනාව සතුටින් පිළිගන්නවා නම්, ඒකේ ಗುಣ කියනවා නම්, ඒකේ බැසගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? වේදනාව ගැන සතුටින් ಗುಣ කියනකොට, ඒක සතුටින් පිළිගන්නකොට, ඒකේ බැසගෙන ඉන්නකොට තණ්හාව වැඩෙනවා කියනවා. තණ්හාව හේතුවෙන් බැඳිලා යනවා. බැඳීම හේතුවෙන් කර්ම සකස් වෙනවා. කර්ම සකස් වීම හේතුවෙන් ඉපදෙනවා. ඉපදීම හේතුවෙන් ජරා මරණ දුක් දුන්න සියල්ලම හට ගන්නවා. එතකොට මේ වේදනාව සතුටින් පිළිගන්නේ නැත්නම්, ಗುಣ කියන්නේ නැත්නම්, ඒක බැසගෙන ඉන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒ විදිහට කටයුතු කරනකොට අර ආශාවක් තියෙනවද? ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ තණ්හාව නිරුද්ධ වෙනකොට බැඳිලා යන්නේ නැහැ. බැඳිලා නොවෙනකොට කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් නොවෙනකොට ඉපදීම සකස් වෙන්නේ නැහැ. ඉපදීම සකස් නොවෙනකොට ජරා මරණ දුක් දුන්නස් නිරුද්ධ වෙලා යනවා. බුදුරජාණන් දේශනා කරන මේක තමයි වේදනාව, මේක තමයි වේදනාව හට ගැනීම, මේක තමයි වේදනාව නිරුද්ධ වීම. කෙනෙක් මේ විදිහට මේක තේරුම් ගත්තොත්, මේ වේදනාව කියලා කියන්නේ මේකයි, මේ වේදනාව මේ විදිහට හට ගන්නවා, මේද නිරුද්ධ වෙනවා කියලා තේරුම් ගත්තොත්, එයා කවදාවත් මේ විදීම නිට්ටයයි කියලා ගන්න. එයාගේ හිතේ පිහිටන්නේ අනිත්‍ය සංඥාව. මොනියම් ආකාරයක වේදනාවක් ආවත්, සැප වේදනාවක් ආවත්, දුක් වේදනාවක් ආවත්, උපේක්ෂා වේදනාවක් ආවත්, එයා තේරුම් ගන්නවා මේක හේතුඵල ධමයට අයිති එකක් කියලා. සංඥාව ගැනත් ඒකයි. සංඥාව කියලා කියන්නේ හඳුන ගන්නවා. කොහොම හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුන ගන්නවා, කනෙන් ශබ්ද හඳුන ගන්නවා, දිවෙන් රස හඳුන ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා, කයෙන් පහස හඳුන ගන්නවා, මනසෙන් අරමුණු හඳුන ගන්නවා. එතකොට මේ සංඥාව සතුටින් පිළිගන්නවා නම්, සංඥාවේ ಗುಣ කියනවා නම්, සංඥාවේ බැසගෙන ඉන්නවා නම්, අන්න මොකද වෙන්නේ? ආශාව උපදිනවා. ආශාව උපදිනකොට බැඳිලා යනවා. බැඳිලා යනකොට කර්ම සකස් වෙනවා. කර්ම සකස් වෙනකොට ඉපදෙනවා. ඉපදෙනකොට දුක් දුන්න සියල්ල උපදිනවා. ඒ සංඥාව සතුටින් පිළිගන්නේ නැත්නම්, ඒකේ ಗುಣ කියන්නේ නැත්නම්, ඒකේ බැසගෙන ඉන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒ ආශාව සංඥාව කියරියම ආශාවක් තියෙනවනේ, ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. බැඳිලා යන්නේ නැහැ. බැඳිලා යෑම නිරුද්ධ වීමෙන් කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනවා. කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වෙමින් ජරා මරණ දුක් දුන්න සියල්ල නිරුද්ධ වෙලා යනවා. ඒතර බුදුරජාණන් දේශනා කළා කෙනෙක් ඉන්නවා මේ විදිහට මේ සංඥාවක් තේරුම් ගන්නවා, සංඥාවේ හට ගැනීමත් සංඥාව නැතිවීමත් තේරුම් ගන්නවා. එතකොට එයා දකින්නේ හේතුඵල ධමයක්. මේක හේතු නිසා හටගත දෙයක් හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. මේ විදිහට සංඥාව ගැන කෙනෙක් තේරුම් ගත්තොත් මොනියම් වේවා සංඥාවක් තියෙනවද? ඒ කිසිදු සංඥාවක් එයා නිට්ටයයි කියලා ගන්න. එයාගේ හිතේ පිහිටන්නේ මොකද්ද? අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව. සංස්කාරයත් ඒ විදියමයි. සංකාර කියලා කියන්නේ මොකද්ද? රූපේ ඇහෙන් දකින රූපේ මුල් කරගෙන චේතනා පහළ වෙනවා. ශබ්ද මුල් කරගෙන චේතනා පහළ වෙනවා. ගන්ධ මුල් කරගෙන චේතනා පහළ වෙනවා. රස මුල් කරගෙන චේතනා පහළ වෙනවා. පහස මුල් කරගෙන චේතනා පහළ වෙනවා. අරමුණු මුල් කරගෙන චේතනා පහළ වෙනවා. එතකොට මේ චේතනාව, මෙන්න මේ චේතනාව ගැන ಗುಣ කියනවා නම්, සතුටින් පිළිගන්නවා නම්, ඒක බැසගෙන ඉන්නවා නම් තණ්හා වැඩෙනවා. තණ්හා වැඩෙනකොට බැඳිලා යනවා. බැඳිලා යනකොට කර්ම සකස් වෙනවා. කර්ම සකස් වෙනකොට ඉපදෙනවා. ඉපදෙනකොට අන්න ජරා මරණ දුක් දුන්න සියල්ල හට ගන්නවා. අන්න සංඥාව සංස්කාරය හට ගන්නවා. ඒ සංස්කාර සතුටින් පිළිගන්නේ නැත්නම්, ඒකේ ಗುಣ කියන්නේ නැත්නම්, ඒකේ බැසගෙන ඉන්නේ නැත්නම් මොකද වෙන්නේ? ආශාව තියෙනවද? සංස්කාර කෙලි ඒක දුරු වෙලා යනවා. ඒ ආශාව දුරු වෙලා යනකොට මොකද වෙන්නේ? බැඳිලා යන්නේ නැහැ. උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වෙනකොට භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වෙනකොට ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ දුක් දුන්න සියල්ල නිරුද්ධ වෙලා යනවා.
ඒක කෙනෙක් සංස්කාරය ගැන මේ විදිහට තේරුම් ගන්න සංස්කාර කියන්නේ මේකයි මේක මේ විදිහට හට ගන්නවා මේ විදිහට නිරුද්ධ වෙනවා කියලා. ඒක දැකපු කෙනා කවදාවත් කිසිදු සංස්කාරයක් නිට්ටයයි කියලා ගන්නෑ. ඇයි? එයාට වැටහීමක් තියෙන මේ සංස්කාරය හේතුඵල ධමකින් හටගත් එකක් කියලා. හේතුඵල ධමකින් හටගත් එකක් කියලා ඒ සංස්කාර ගැටීම තින්දක තමයි නිට්ටය කියලා ගන්න නැත්තේ. සෝතාපන්න ශ්‍රාවකයට මේක තියෙනවා. විඥානය ගැනත් ඒ විදිහමයි. ඇසේ විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥානේ. ඒ විඥානේ සතුටින් පිළිගන්නවා නම්, ಗುಣ කියනවා නම්, ඒක බැසගෙන ඉන්නවා නම් අන්න අර කලින් කියපු විදිහට අර චක්‍රය හැදිලා යනවා. පටිච්චසමුප්පාද ධර්මයි. ක්‍රියාත්මකයි. ඒ විදිහට විඥානේ සතුටින් පිළිගන්නකොට ඒකේ ಗುಣ කියනකොට ඒකේ බැසගෙන ඉන්නකොට තණ්හා වැඩෙන්නේ. මේ තණ්හාව නිසා උපාදානේ බැඳිලා යනවා. බැඳිලා යෑම නිසා භවයේ සකස් වෙනවා. භවයේ නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා මරණ දුක් දුන්න සියල්ල හටගන්නවා. ඒ විදිහට කෙනෙක් විඥානේ ಗುಣ කියන්නේ නැත්තම් සතුටින් පිළිගන්නේ නැත්තම් ඒකේ බැසගෙන ඉන්නේ නැත්තම් මොකද යම් තණ්හාවක් ඇද්ද විඥානේ කරේ ඒක නිරුද්ධ වෙලා යනවා. තණ්හා නිරුද්ධ වීමෙන් බැඳිලා යාම නිරුද්ධ වෙනවා. බැඳිලා යාම නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ දුක් දුන්න සියල්ල නිරුද්ධ වෙලා යනවා. යම් කෙනෙක් ඉන්නවද ඒ කෙනා තේරුම් ගත්තොත් මෙන්න මේ ධර්මතාවය, මේ ස්වභාවය, මේ ධර්මයේ මේ විඥානය කියලා කියන්නේ මේකයි. මේ විඥානේ හට ගන්නවා මේ විදිහට විඥාන නිරුද්ධ වෙනවා කියලා. එයා කවදාවත් විඥාන නිට්ටයයි කියලා ගන්නෑ. මොකද එයා දන්නවා, එයා දකින්නවා මේ විඥානය කියලා කියන්නේ හේතුඵල ධමකින් හටගත් එකක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල මේ උපාදාන ස්කන්ධය පිළිබඳ මේ විදිහට අවබෝධ කළා. රූපය අවබෝධ කළා. රූපේ හට ගැනීම අවබෝධ කළා. රූපේ නිරුද්ධ වීම අවබෝධ කළා. වේදනාව අවබෝධ කළා. වේදනාවේ හට ගැනීම අවබෝධ කළා. වේදනාවේ නිරුද්ධ වීම අවබෝධ කළා. සංඥාව ගැන අවබෝධ කළා. සංඥාවේ හට ගැනීම ගැන අවබෝධ කළා. සංඥා නිරුද්ධ වීම ගැන අවබෝධ කළා. සංස්කාරය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තා. අවබෝධ කළා. සංස්කාරයේ හට ගැනීම අවබෝධ කළා. සංස්කාර නිරුද්ධ වීම අවබෝධ කළා. විඥානය අවබෝධ කළා. විඥානයේ හට ගැනීම, විඥාන නිරුද්ධ වීම අවබෝධ කළා. ඒ අවබෝධයත් එක්ක උන්වහන්සේ තේරුම් ගත්තා මේ හේතුඵල ධමයෙන් හටගත් දෙයක් මේ තියෙන්නේ. හේතුඵල ධමයෙන් හටගත් දෙයක් මේ තියෙන්නේ. මේක අනිත්‍යයි කියලා. උන්වහන්සේ පෙන්ලා දෙනවා. මේ අවබෝධය තුළ පිහිටා දේශනා කරනවා රූපම් භික්ඛවේ අනිච්චා විපරිණාම ධම්මා අඤ්ඤතා භාවී. මේ රූපය කියලා කියන්නේ පින්වත් මහණනි අනිත්‍ය දෙයක්, වෙනස් වෙන දෙයක්, වෙනස් ස්වභාවයට පත් වෙන දෙයක්. මේ වේදනාව කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, වෙනස් වෙන දෙයක්, වෙනස් ස්වභාවයට පත් වෙන දෙයක්. සංඥාව කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, වෙනස් වෙන දෙයක්, වෙනස් ස්වභාවයට පත් වෙන දෙයක්. සංස්කාර කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, වෙනස් වෙන දෙයක්, වෙනස් ස්වභාවයට පත් වෙන දෙයක්. මේ විඥානය කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, වෙනස් වෙන දෙයක්, වෙනස් ස්වභාවයට පත් වෙන දෙයක් කියලා. පින්වත්නි බුදුරජාණන් දේශනා කරනවා බුදුර නුවණින් දේශනා කරු මේ ධර්මයේ කෙරෙහි කෙනෙක් හිත පහදවා ගන්නවා නම් ශ්‍රද්ධාවේ බැස ගන්නවා නම් සද්ධාති අදිමුච්ඡති. යෝකෝයි මේ ධම්මේ සද්ධාති අදිමුච්ඡති. බුදුරජාණන්සේ දේශනා කරු මේ ධර්මයේ කෙරෙහි ධර්මයේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න, ශ්‍රද්ධාවෙන් බැස ගන්නවා නම් ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කළා මේ රූපය අනිත්‍යයි, වෙනස් වෙනවා, වෙනස් ස්වභාවයටපත් වෙනවා. ඒක පිළිගන්නවා නම් ඒ විදිහට එයාට අවබෝධයක් නැහැ. එයාට තමන්ගේ නුවණින් වැටහීමක් නැහැ මේ රූපය කියන්නේ මොකද්ද? රූපේ හට ගැනීම, රූපේ නැතිවීම ගැන මනා වැටහීමක් නැහැ. එයා පිළිගන්නවා බුදුරජාණන්සේගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේ මේ දේ අවබෝධ කළා. ඒ නිසයි මේ අනිත්‍යයි කියලා දේශනා කරන්නේ. එයා ඒ ගැන සැක කරන්නේ රූපය අනිත්‍යයි කියන කාරණේ පිළිගන්නවා. වේදනාව අනිත්‍යයි කියලා බුදුරජාණන්සේ වදාළ දේ පිළිගන්නවා. සංඥාව කියලා අනිත්‍යයි කියලා බුදුරජාණන්සේ වදාළ දේ පිළිගන්නවා. සංස්කාරය අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දේ පිළිගන්නවා. විඥාන අනිත්‍යයි කියලා බුදුරජාණන්සේ වදාළ දේ පිළිගන්නවා. ඒ ශ්‍රද්ධාව බැසගෙන ඉන්නවා. මේක ඒකාන්ත වශයෙන් සත්‍යයක්මයි.
බුදුරජාණන් වහන්සේ මේ උපාදානස්කන්ධය අවබෝධ කළා. ඒකේ හට ගැනීම අවබෝධ කළා. නිරුද්ධ වීම අවබෝධ කළා. බුදුරජාණන් දේශනා කරනවා එපමණකින් එයා ශ්‍රද්ධානුසාරී කියනවා. එයා මේ පෘථග්ජන භූමිය ඉක්මවා ගියපු කෙනෙක් කියනවා. සත්පුරුෂයන්ගේ භූමියට පැමිණිච්ච කෙනෙක් කියනවා. එයා අතින් නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ යන්ට හේතුන කර්මයක් සිදු වෙන්නේ නැහැ කියනවා. අභව්‍යයි කියනවා. සෝතාපන්න වෙන්නේ නැතුව එයා කලුරිය කරන්නේ නැහැ කියනවා. බලන්නනේ. එතකොට මේ ගමනේ ආරම්භය එතන. මේ අනිත්‍ය සංඥා මේ අනිත්‍ය ගැන තේරුම් ගන්න එයා අනිත්‍ය ගැන කියලා දුන්න බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාස කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාස කරන්න. එතකොට මේ විශ්වාසයෙන් එයා ධර්මයේ පිළි අරගෙන සීල සමාධි ප්‍රඥා වඩනවා. සීක බල දියුණු කරනවා. අන්න එතකොට බුදුරජාණන් මේ රූපය අනිත්‍යයි කියලා කියපු කාරණේ ගැන යම් වැටහීමක් ඇති වෙනවා. වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි කියලා කියපු දෙක ගැන යම් වැටහීමක් ඇති වෙනවා. බුදුරජාණන් දේශනා කරනවා. අන්න ඒකේන මේකට මෙයා ප්‍රඥාව යම් පමණකට මේක තේරුම් අරගෙන. පැහැදිලිව වැටහීමක් නෑ. හැබැයි යම් පමණකට එයාට වැටහීමක් තියෙනවා. බුදුරජාණන් දේශනා කරනවා. එයා ධම්මානුසාරී. මේ ධර්මයේ පුරුදු කරන කෙනෙක්, සීලඵල දියුණු කරන කෙනෙක්. සීල සමාධි ප්‍රඥා වඩන කෙනෙක්, සතිපට්ඨාන දියුණු කරන මහන්සි ගන්න කෙනෙක්. එයාට කියන ධම්මානුසාරී කෙනා. කෙනෙක් ඉන්නවා කියන බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ පැහැදිලි විදියට අවබෝධ කරපු කෙනෙක්. රූපය අනිත්‍යයි, වෙනස් වෙනවා, වෙනස් ස්වභාවයටපත් වෙනවා. මේ කාරණේ පැහැදිලිව අවබෝධ කළා. අන්න ඒ කෙනාට කියන සෝතාපන්න කෙනෙක් කියලා. මේ සෝතාපන්න කෙනා නියත වශයෙන්ම නිවන අවබෝධ කරනවා. නියතෝ සම්බෝධි පරායනෝ. ජීවිත 7ක් ඇතුළත අනිවාර්යයෙන්ම නිවන අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවා කියනවා. එතකොට බලන්න මේ ධර්මයේ තියෙන වටිනාකම, මේ අනිත්‍ය ගැන තේරුම් ගැනීම. එතකොට මේක තේරුම් නොගත්ත නිසා තමයි මේ සසරේ මේ පැටලි මේ අපි ආවේ. ඉදිරියට යන්නෙත් ගියොත් යන්නෙත් ඒක නිසාමයි. මේක අවබෝධ නොකරන නිසාමයි. මේක අවබෝධ නොකරන නිසාමයි. ඒ නිසා පින්නතින අපිට ඒ ධර්මය අවබෝධ කරගන්න වටිනා අවස්ථාවක් උදා වෙලා තියෙනවා. බුදු කෙනෙකුගේ ධර්මයේ මේ අනිත්‍ය ගැන කියලා දෙන ධර්මය අපිට අහන්න හම්බෙලා තියෙනවා. එතකොට මේ ධර්මය අහන්න හම්බෙනකොට ඒ ලැබුණ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න එකේ වගකීම අපිට තියෙන්නේ. අපිට මේක කරගන්න බැරි වුණොත්, මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත්, ඒකේ පාඩුව වෙන කිසි කෙනෙකුට නෙවෙයි, අපිටමයි. අපිටමයි මේ පාඩුව. දැන් අපිට මේ අපි හොඳට ඉන්නකොට තරුණයෝ විදිහට ඉන්නකොට ඇඟපත හොඳට තියෙනකොට මේකෙන් ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. හැබැයි බැරි ගැහෙනකොට මේ ජීවිතය අවසන් වෙනකොට මරණයට මුහුණ දෙනකොට ඔක්කොම ඉවරයි. ජීවිතේ හිස්තියක් කරපු කීප වැඩක් නැහැ. ඉතින් ඒ වගේ ජීවිතයෙන් ජය ගන්න නම් අපි මේ අනිත්‍ය ගැන තේරුම් ගත යුතුයි. අනිත්‍ය ගැන තේරුම් ගත්තොත් එයා තමයි මේ ජීවිතේ ජය ගන්න කෙනා. මම ඔබට පොඩි කතාවක් කියන්නම්. මේක අපේ ලොකු සංස අපිට මතක් කරපු කෙනෙක් ධර්ම දේශනාවක් කරනකොට. ඒක දරුවගේ කතාවක්. ඒ දරුවගේ සිද්ධියේ ඒ ලොකු සංසට විස්තරي හම්බෙලා තියෙනවා. කෙනෙක් ඇවිල්ලා කියලා තියෙනවා. ඒ පොඩි ගෑනු ළමෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්පිරිතාලේ අරන් ගිහලා තියෙනවා. අවුරුදු 10ක් නෑ ඒකට. දැන් අවුරුදු 15ට ඉස්සර කලින් කතාව මම හිතන්නේ. ඒ දරුවා දැන් තුවාල වෙලා බොහෝ වේදනාවෙන් ඉන්නවා. හැබැයි මේ දරුවා අඬා වැළපිලා නැහැ. මේ දොස්තරට හරි පුදුමයි. දැන් මහා මිනිස්සෙක් වුණත් පොඩි තුවාලයක් වුණත් කෑමොර තියෙනවා. දැන් හදිසි හොස්පිටල් එක හදිසි අනතුරු ඒකට ගියොත් මිනිස්සු විලාප දිනට අහගන්න පුළුවන් කට්ටියට. ඉතින් මේ දරුවා එහෙම කරලා නැහැ. ඉතින් අර දොස්තරලා නර්ස්ලා බෙහෙත් කරන අතරේ අහලා තියෙනවා පුතේ ඔයා අඬන්නේ නැත්තේ ඇයි කියලා. බය හිතෙන්නේ නැද්ද කියලා. එතකොට කියලා තියෙනවා බය හිතෙන්නේ නැහැ. මම දන්නවා මේක අනිත්‍යයි කියලා. මම දන්නවා මේ ජීවිතේ මේ තුවාල වෙලා මේ ලේ පේනවා, ලේ ගලනවා. ඒ දරුවා කියලා තියෙනවා මම දන්නවා මේ ජීවිතේ අනිත්‍යයි කියලා. ඒ නිසා මට බය හිතෙන්නේ නැහැ. ඒ නිසා මම අඬන්නේ. බැරි වෙලාවත් ඔයා මැරුණොත් බලන්න එතකොට මේ දරුවා තියලා තියෙන උත්තරේ මං දැන් මැරුණොත් මං නරක තැනක යන්නේ කියන බව දන්නවා.
බලන්න වැටහීමනේ. මේ කයට තුවාල වෙලා වේදනාව දැනි පොඩි දරුවෙක් කියන කතාව බලන්නේ ජීවිතයේ තිබුණු මෝරච්ච ස්වභාවය. ඒ වැටීම ආවේ කොහොමද? මේ ධර්මයේ පුරුදු කිරීමෙන්. ධර්මයේ පුරුදු කිරීම අන්න වටිනා ජීවිත ශ්‍රාවකත්වයට පැමිණෙන ජීවිත. ඉතින් බුදුරජාණන් අපිටත් ඔක දියුණු කරගන්නයි කියලා කියන්නේ. ඒ නිසා පින්නතුනි මේ අනිත්‍ය සංඥාව ජීවිතයේ දියුණු කරගන්න අපි මහන්සි ගන්න ඕන. කැමැති වෙන්න ඕන, ආසා කරන්න ඕන, කැප වෙන්න ඕන. යම් පමණකට හරි අපිට මේ දේ දියුණු කරගන්න පුළුවන් වුණොත් අපි මහා වාසනාවන්ත පිරිසක්. ඉතින් ඒකට කරන්න තියෙන පළවෙනි දේ තමයි මේ අනිත්‍ය ගැන කියලා දුන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න. ඒ පිළිගන්න එක ශ්‍රද්ධාවේ පිහිටන එක. ඒ ශ්‍රද්ධාවේ පිහිටලා ඒ බුදුරජාණන් කියපු දේ ටික ටික පුරුදු කරගන්න. එතකොට යාගේ ජීවිත තුළ අනිත් සංඥාව දිනු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි මේ පින්වත් සියලු දෙනාට බොහෝමත මෙසිතින් සිත පතනවා. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවාගෙන ඒ උන්වහන්සේ වදාළ ධර්මයේ පුරුදු පුහුණු කරලා මේ අනිත් සංඥාව දිනු කරගෙන සසර දුකින් නිදහස් වෙන්න මේ සියලු දෙනාටම වාසනාව උදා වේවා. පින්වත්නි, අද මේ ධර්ම දේශනාව සිදු කිරීමෙන් ධර්ම දේශනාමේ වශයෙන් මේ පින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම ශ්‍රවණයේ වශයෙන් රැස් කළ සීල පින් සිළු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩිත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යාන භාවයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. ඒ වගේම දෙමෝදර ගවරවැල උපේක්ෂා නිවසේ පදිංචිව සිට 2001 අගෝස්තු මාස 18 වන දින මිය පරලෝකීය එල්.ඩී. දේශාන් චලිත්‍ර ලොකුගමගේ පුතණුවන්ට ඒ වගේම සහෝදරයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මාතලේ හුලංගම පදිංචිව සිට 1981 මාර්තු මාස 2 වන දින මිය පරලෝකීය එල්.ඩී. චිත්‍රානන්ද දයාල ලොකුගමගේ ස්වාමි පුරුෂයාට ඒ පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ දරන සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම දෙමෝදර ගවරවැල උපේක්ෂා ලිපිණියේ පදිංචි සිට මිය පරලෝකීය W.M. ටියුරින් බෝධිපාල වීරසිංහ මහත්මයාට, ඒ වගේම මිය පරලෝකීය W.M. සැම්සන් වීරසිංහ මහත්මයාට, T.A. මුතුබණ්ඩා මහත්මයාට, G.J. පෙරේරා මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින්වතුන් ඇතුළු දායකත්ව දරපු සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ සියලු දෙනාගේ පරලෝ ජීවිත සුඛී සූපත් භාවයට පත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනා විකාශන දායකත්වයේ දරන ඒ W.M. කාන්තිලතා වීරසිංහ මෑණියන්ට, ඒ වගේම එල්.ඩී. දුල්මිනී හසල් ලොකුගමගේ දියණිය, UR සමිත බණ්ඩාර බෑණනුවන්, ඒ වගේම සමිදි වින්දූපා ලොකුගමගේ දියණිය, KD උදේ බුද්ධික රශ්මිත බෑණනුවන් ඇතුළු පිරිස, ඒ වගේම සෙසත්‍යා, තිමෙත්‍යා, සනුද්‍යා, අභිමන් යන දූ දරුවන් ඇතුළු සෑම සියලු දෙනාටම ඒ පින්තුන්ගේ පවුල්වල සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සැපවත් වේවා. කරන කින ධාර්මික කටයුතු ਸਰවපකාරයෙන් සාර්ථක වේවා. ඒ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, ලෝකවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, ඒ වගේම පැවිදි අපේක්ෂක දූ දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්විර ගුවන්විදුලියේ සෑම සිළු දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත්, ඒ වගේම අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කළ මේ පින්වත් සිළු දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් සිළු දිනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සිළු දිනාටම වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.